අර්ථ ගීතය තුළ ජීවිතය සොයායන්න. හිතවතුනි සුන්දර දවසක් ඔබට. ඒ වගේම සතුට හිතන හෝරාවක් කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒකට කාරණා කීපයක්ම තියෙනවා. මොකද මේ ඔබ මේ විදිහට අපිත් එක්ක එකතු වෙන්නේ සහෘද ඔබ ජීවිතේ ඔබට මගහැරුණු තැන් ඔබට විඳ ගන්න බැරි වුණු තැන් ගීතය තුල විඳ ගන්න. ජීවිතේ බොහෝ දේවල් ගීතය ඇතුලේ ලියවී තිබෙනවනේ. ඔබෙත් මගෙත් අත්දැකීම්. ඒ දේවල් ටික විඳ ගන්න තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. අපි ඒ බව දන්නවා. ජීවිතේ විවිධ අවධි අපි පසු කරගෙන එනකොට අපි අපේ කලින් වැඩසටහන් වල සාකච්ඡාවට බඳුන් කළා වගේ ඒ අවධි තුල අපිට අමතක කරන්නම බැරි කාලවකවානු තිබෙනවා. අපි තරුණ කාලේ එතකොට ඒ වගේම ළමා කාලේ ඒ අතර තියෙන සුන්දරම කාලය තමයි පාසල් කාලය කියලා කියන්නේ. ඒකට හේතුව පාසල් කාලේ අපේ නව යොවුන් විය මං හිතන්නේ අපි සුන්දර අපි සඳහන් කරොත් කෙලින්ම ඒ ගැන කතා බහ කරොත් අපේ නැවුම් ප්‍රේමණීය අත්දැකීමේ මතකයේ තියෙන්නේ පාසල් කාලේ. ඒක ලැබුණා හෝ නොලැබුණා වෙන්න පුළුවන්. නමුත් ඒ මතකයේ තියෙන එතන. ඒකින්ද මතකය හරි සුන්දරයි. ඒ සුන්දර මතකයත් එක්ක බොහෝ නිර්මාණ බිහි වුණා. ඒවා ගීත, සිනමාව, බොහෝ දේවල් අතර. නමුත් අපි කතා කරන්නේ ගීත පිළිබඳව. ඒක නිසා ඒ සුන්දර මතකය අපිට ආයෙ මතක් කරගන්න පුළුවන් නම් අපිට මේ මතකය ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් නම් අපි කවුරුත් කැමතියි. මම දන්නවා ඔබට මේ වෙනකොට ප්‍රේක්ෂක ඔබට ඒ සුන්දර මතකයන් මතක් වෙනවා ඇති. සුදු ඇඳුම ඇඳගෙන ඔබ ගියපු කාලේ සුදු රැලි ගවුම ඇඳගෙන උදේ පාන්දර පාසල් ගියපු ඒ හිමිදිරි අතීතේ හරිම නැවුම් ඒ මොහොත ඔබට මතක් වෙනවා ඇති. ඒක නිසා මේ විවිධ අවධි අතර තියෙන පාසල් කාලේ අපිට හරි විශේෂයි. ඒක ඇතුලේ අපි ජීවිතේ විඳින්න පටන් ගන්නවා. අපි ජීවිතේ ගමන් කරන්න පටන් ගන්නවා. අපි අලුත් වෙන්න පටන් ගන්නවා. ඒ කාලය ඇතුලේ. ඒක නිසා අද අපි ඒ කාලයට ප්‍රමුඛ තැන දෙමින් අපේ කතා බහේ මූලාරම්භය ප්‍රමුඛ තැන දෙමින් අපි මේ වෙලාවේ සුපුරුදු පරිදි අපේ සහෘදයා හැමදාම අපිට මේ ගීතය පිළිබඳ කතා බහ කරන අපේ සහෘදයා අකිල විමංග සෙනවිරත්න වෘත්තීය උසස් පෙළ සිංහල දේශකයා ඒ වගේම සාහිත්‍ය විචාරකයා ඔබ මා හඳුනන අපේ වැඩසටහනේ මේ කතා බහේ ඔබත් මාත් කැඳවාගෙන යන සොඳුරු සහෘදයා අදත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේක නිසා මං හිතන්නේ මේ ගැන කියනකොට මම දන්නවා අකිලට කාරණා ගොඩක් තියෙනවා. සුන්දර හිනාවකුත් නැවෙනවා. මං හිතන්නේ බොහෝ දේවල් තියෙනවා අද කතා බහ කරන්න අපේ ගමන් මගත් එක්ක. ඒක නිසා අකිල දැන් ඔබේ කතා බහ ඔබගේ මතකයත් එක්ක ඔබගේ අත්දැකීම් එක්ක අපි වැඩසටහනට ප්‍රවිෂ්ඨ වෙමු. දිලීප මේ මම උසස් පෙළට උගන්වන ගුරුවරයෙක් නිසා මම නිතර ළමයින්ට කියන දෙයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ දිලීප ගොඩක් වෙලාවට ජීවිතේ දිනන්නේ මනුස්ස ජීවිතේ ඉස්සරහට යන්නේ අර ඉස්සරහටම වෙලා ඉඳගෙන ඉන්න මම මේ කියන්නේ ඉස්සරහට S එකේ ඉඳන් ඉන්නවා කියන එක නෙවෙයි. අහිංසක පිරිමි ළමයි ගත්තොත් හැරී පොටර්ලා වගේ කණ්ණාඩි දාගත්ත. ගෑනු ළමයි ගත්තොත් සුරංගනාවියෝ වගේ අහිංසක ළමයි නෙවෙයි. ඔව්. කියන්නේ මේ දිලීප සහ ඔබ මම මේ කියන දෙයට එකඟ වෙනවා ඇති මිනිස්සෙක් ජීවිතේ ඉස්සරහටම යනවා නම් එයාට උපතින්ම පොඩි දඟකාරකමක් එනවා. නේ? උපතින්ම පොඩි දඟකාරකමක් එනවා. ඔය ජීවිතයේ දිනපු චරිත වලින් අහලා බලන්නකො මම ඉස්කෝලේ ගුටි කෑවා, දන ගහලා හිටියෝ වනේ කියන්නේ. පොඩි හිතුවක්කාරකමක්. හිතුවක්කාර. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ ජීවිතේ දැන් සාමාන්‍ය තිරවන්නේ දිලීප මිනිස්සෙක්ගේ ජීවිතේට කලාවක් එන්නේ
පොඩි මානසික ට්‍රැකවුට් එකකුත් එක්ක. ට්‍රැකවුට් එක කියන්නේ එක මේ ගිහිල්ලා පිස්සන් කොටේ දාන්න ඕන ට්‍රැකවුට් එකක් නෙමෙයි. පොඩි මානසික තත්ත්වෙකුත් එක්ක. මිනිස්සෙගේ ජීවිතේට මොකක්ම හරි දක්ෂතාවයක් හෝ යා අනාගතයේ ගොඩ යන මිනිස්සෙක් කියන එකට ඉඟිය තමයි යා දඟයි. හරිද? ඉතින් කවදා හරි දවසක මම විවාහ වෙන්න කැමති ටිකක් දඟ ගෑනු ළමයෙක් එක්ක. දඟයි කියලා කියන්නේ ගෙදර බඩු මුට්ටු පොඩි කරන එහෙම දඟක් නෙමෙයි. අහිංසක දඟකාරකම. පොඩි දඟකාරකම. එතකොට අර දඟකාර ඇස් දැක්කට පස්සේ දඟකාර මූණු දැක්කට පස්සේ චුට්ටක් අර අපේ හිත යනවා වැඩි. එහෙම අත්දැකීමුත් ඇති මං හිතන්නේ ඔබට එහෙම දඟකාර පාසල් කාලේ. පාසල් ඔව් තියෙනවා. මේ ඉතින් ඇයි ඔබට නැද්ද? ඔව් තියෙනවා. එතකොට අර දඟකාර ඇස් දෙකක් දැක්කට පස්සේ ඉන් එහාට හිතේ ලියලන ප්‍රේමය නේ කටින් කියන්න වැරුණාට හිතේ ලියලන ප්‍රේමය සමහර වෙලාවට එයාගේ ලේන්සුවක් කොහොම හරි අරගෙන ඇවිල්ලා සමහරකට ඇඳේ නිදාගෙන ලේන්සුව ඇස් දෙක පියාගෙන මූණේ දාගෙන ඉන්නවා හිරිපොද වැස්ස ෆිල්ම් එකේ වගේ පාසල් කාලේ මම හිතන්නේ මේකේ වචන ටික අහලා ඉන් එහාට කතා කරනවා නම් හොඳයි කියලා සසරේ සදා අප බැඳෙමුයි පතා වැඩුණා හදෙහි සෙනේ සසරේ සදා අප බැඳෙමුයි පතා වැඩුණා හදෙහි සෙනේ නිලුපුල් නෙතේ හසරෙල්මකි කඳුලින්ම වෙන්වී ගියා දඟකාරෝය දැස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් ඥාවුණා දසුනින්ම හසුනක් මවා දඟකාරෝය දැස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් ඥාවුණා දසුනින්ම හසුනක් මවා මුදේ හවා ඔබ හමු වී එදා දෙටුවා බැඳිලා සෙනේ උදේ හවා ඔබ හමු වී එදා දෙටුවා බැඳිලා සෙනේ දෙකොපුල් විලේ හසරැල් පිපි සතුටින්ම කල්යාවුණා දඟකාරෝය දැස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් ඥාවුණා දසුනින්ම හසුනක් මවා දඟකාරෝය දැස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් ඥාවුණා දසුනින්ම හසුනක් මවා දසුනින්ම හසුනක් මවා දසුනින්ම හසුනක් මවා හොඳයි මං හිතනවා ඔබ බොහෝ දේවල් විඳින්න නැති ගීතයත් එක්ක ඔබට බොහෝ දේවල් දැනෙන්නත් ඇති ඒ දැනීම ඔබ නිවසේ ඉඳගෙන එමත් නැත්නම් ඔබ මේ අපිව නරඹන ප්‍රේක්ෂක ඔබ ඔබේ සුන්දර කාලට ආය යන්න ඇති ඒක විවාදයක් නෑ මං හිතන්නේ
අකිලාර කලින් සඳහන් කරපු මේ එක කාට හරි ඒ අත්දැකීම එක් අපි පාසල් කාලයේ සුන්දර අත්දැකීම අපි දෙන්න අර කතා බහ කරපු කාරණාව එක මං ගොඩාක් ඇත්තටම මම පෞද්ගලිකව බොහොම විඳපු ගීතයක් මේ ගීතය. ඒක අවිවාදයක් නෑ මං හිතන්නේ ඔබත් එහෙම වෙන්නේ නැති. ඒක නිසා ඒ කාරණාව ඇතුලේ අකිල අපිට මොනවද තව හම්බ වෙන්නේ මේක ඇතුලේ? ඔබගේ කැඳවීම මට හම්බ වෙන ලොකුම දේ තමයි දමිත්. මට මගේ පාසල් කාලේ මතක් වෙනවා. මම ටිකක් අවාසනාවන්තයි මම පිරිමි පාසලක ඉගෙන ගත්තා හන්දා. අපි වාසනාවන්තයි. වාසනාවන්තයි. මිශ්‍ර පාසලක ඉගෙන ගත්තා හන්දා. ඒත් අපිට ඔය පාසල් ප්‍රේමිය සම්බන්ධව අත්දැකීම් තියෙන ටියුෂන් පන්තිවල. දමිත් ඔය මේ දැන් හිතන්නකො මම කවුරු හරි ගෑනු ළමයෙකුට කැමති ඉස්කෝලේ යන කාලේ. හරිද? මම කෙලින්ම යාට කියන්නේ දැන් ඉස්කෝලේ පන්තියේ වටපිට බලන ගමන් ටියුෂන් පන්තියේ වටපිට බලන ගමන් ඔහොම S2ට S2 ගෑවුනාම දැන් දෙන්නම දන්නවා දෙන්නට දෙන්න කැමතියි කියලා. හැබැයි කවුරුත් අහන්නේ නේද? දැන් කොල්ලගේ යාළුවන්ට කියනවා මම අහවල් ගෑනු ළමයාට කැමතියි. ඊට පස්සේ ඒ ප්‍රජාව ඇතුලේ ඒ යාළු කණ්ඩායම ඇතුලේ ඒක ප්‍රසිද්ධ කතාවක් වෙනවා. හැබැයි දෙන්නට නොකිය ගත්තා. ගෑනු ළමයා සමහර වෙලාවට අකමැති බව ප්‍රකාශ කරනවා. හරිද? අකමැති වගේ දැන් ඔබත් ගෑනු ළමයෙක් නම් ඔබට මතක් වෙනවා ඇති. බොරුවට අකමැති කියපු කතාව. සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ කැමති අකමැති ළමයෙක් පස්සෙන් එනවා නම් ගෑනු ළමයෙක් කැමති. එහෙමයි ඒ වයසේ හැටි. එතකොට හැබැයි එයා එක දවසක් හරි ඉස්කෝලේ ආවේ නැත්තම් පන්ති ආවේ නැත්තම් පස්සෙන් ආවේ නැත්තම් ටිකක් හොයනවා බලනවා. එතකොට ගෑනු ළමයින්ට මතක් වෙනවා ඇති. ඉතින් සමහර වෙලාවට ඔව් දැන් මේ සමාවෙන්න ඕනේ නේ. පස්සෙන්ම එනකම්ම ඔය මොකුත් කියන්න හැබැයි ආවේ නැත්තම් ආයි ආවේ නැත්තම් ප්‍රශ්නයක්. ඉතින් ඔහොම ගිහිල්ලා දෙන්න කුළු පද වෙනවා. දමිත් මේ ගීතයේ තියෙන විනය කියන්නේ කිසිම තැනක නෑනේ මේ ගීතයේ ශරීර දෙක ස්පර්ශ වුණා කියලා. පැහැදිලිව. බලන්නකො දෙකොපුල් විලේ කියද්දිම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කියන්න යන්නේ සිපගත්තා කියලා. හසරැල් පිපි සතුටින්ම කල්යා වුණා. අපි hina වුණා. අපි පන්ති මුල්ලට ගිහිල්ලා බදාගත්තා කියලා නෑනේ. හරි විනයවත් පාසල් ප්‍රේමයක්. ඉතින් පාසල් ප්‍රේමය අර හොරෙන් කරන්නත් එපයි. පාසල් ප්‍රේමකාරයා අපේ හතුරු කවුද? ප්‍රින්සිපල් තමයි ලොකුම හතුරා. නේ? පන්ති භාර ගුරුතුමිය තමයි දෙවනි හතුරා. නේ? සමහර වෙලාවට කියනවනේ මගුල් විසේ ගහලා තියෙන්නේ. පාසල් ප්‍රේමය නිසා වැරදිච්ච මිනිස්සුත් ඉන්නවා. හරි ගියපු මිනිස්සුත් ඉන්නවා. ගෑනු ළමයාව ලබා ගන්න ඕන නිසා ඉගෙන ගත්ත මිනිස්සුත් ඉන්නවා. පිරිමි ළමයාව ලබා ගන්න ඕන නිසා ඉගෙන ගත්ත ගෑනු ළමයි ඉන්නවා. වැරදිච්ච අයත් ඉන්නවා. හැබැයි හරි ගිය වැරදිච්ච අය අතර පාසල් ප්‍රේමය මගෑරිච්ච විදිහ ගොඩක් වෙලාවට පාසල් ප්‍රේමය අපේ ප්‍රථම ප්‍රේමය. ඒක හම්බෙච්ච විදිහ, කතා කරපු විදිහ, ඉස්සෙල්ලාම මේ ඇඟිලි වලට ඇඟිලි ස්පර්ශ වෙන විදිහ. ඔව්. නේ ඉස්සෙල්ලාම තමන් වැඩිපුරම ආදරය කරන අපේ විරුද්ධ ලිංගිකයාගේ අත අපිට ස්පර්ශ වෙද්දි ජීවිතේ පළවෙනි වතාවට ඒ දැනෙන මේ අර නහරවල් වලින් යටිපතුල් වලින් මේ බඩ ඇතුලෙන් එන ඒ කිති කැවිල්ල ඒ වගේමයි නොහිතන විදිහට ඒ ප්‍රේමය හැර යන විදිහ මගහැරීම තමයි ඔය කියන්නේ නිලුපුල් නෙතේ හසරැල් මැකි අර මුලින් මැවිච්ච හසරැලි කඳුලින්ම වෙන් වී ගියා පාසල් ප්‍රේමය ඔබ විවාහ වෙලා ඉන්නවා නම් ඔබ වාසනාවන්තයි හැබැයි මේ කතා කරන මම සහ අහගෙන ඉන්න ගොඩක් අය පාසල් ප්‍රේමයේ මගහැරිච්ච උදවිය අපි අවාසනාවන්තයිම නෙමෙයි අපේ හිතේ කවදාවත් අමතක කරන්න බැරි මතකයක් තියෙනවා ලස්සන ගීතයක් හොඳයි තව නම් කවර කතාද ගීත ඇතුළේ තියෙන කතා බහ අපේ ජීවිත නැවතත් අපි ආයේ සුන්දර අතීතයට රැගෙන යනවා අපි කෙටි විරාමයකින් නැවතත් හමු අර්ථ ගීතය තුළ ජීවිතය සොයා යන්න විරාමයෙන් අනතුරු අපි නැවතත් කතා බහට එකතු වෙමු
මම දන්නවා මේ විරාමයට පෙර අපි ඔබ රැගෙනගේ සුන්දර කාලය තාමත් ඔබ හදවතේ ඇති. ඒ මතකයේ ඇති. ඒ මතක තුළට අපි ඔබ රැගෙන යන්නේ ඒ තුළ ඔබට විඳගන්න බොහෝ දේවල් තිබෙන නිසා. මේ ගීත පිළිබඳ අපේ කතා බහේදී සිද්ධ වෙන එක. ඉතින් ඒ වගේම තමයි අපි කතා බහ කරන මේ පරිසරය පිළිබඳ කතා එතකොට කොහොමද ප්‍රේමයත් එක්ක එකතු වෙන්නේ. අපිට වෙන් වුණ තැන්වලදී අපිට ප්‍රේමය ලැබුණු තැන්වලදී මේ හැම තැනකදීම අපිත් එක්ක එකතු වෙනවා මේ පාරිසරික කරුණු. අපි දන්නවා සමහර කතන්දරවල තියෙනවා මේ මහා ලොකු ඝන වරුසාවක ඔයයිම අය වෙන් වෙලා ගියා. නැත්තම් සුන්දර මල් පිපෙන උදේක මට ඔයාව හම්බ වුණා. ඔබේ සිනාව මගේ සුන්දර හැන්දෑව දැක්කා. ඒක නිසා මේ පාරිසරික කරුණු ගීතයත් එක්ක එකතු වුණාම තියෙනවා තව සුන්දර බවක්. ඒ සුන්දරත්වය විඳගන්න අපි ඒ පරිසරයත් එක්ක එකතු වෙන්න ඕන. ඒක තමයි මේ ගීත කතා බහේදී හරිම වටින්නේ. දැන් අපි මුලදිම කිව්වා මේ ජීවිත අපේ ගමන් මඟ විවිධ තැන්වලදී ප්‍රේමයෙන් අපි මුණ ගැහිලා එතකොට විවාහ ජීවිතයට ඇතුළත් වෙලා මෙහෙම එන කතාවක්. අකිල දැන් මේ පරිසරය පිළිබඳ කතන්දර ප්‍රේමයත් එක්ක එකතු වුණාම දැනෙන සුන්දරත්වය මං හිතන්නේ ඊට වැඩි එහා ගිය වෙනස්ම අත්දැකීමක්. ඒ කියන්නේ පරිසරයේ ප්‍රේමයෙන් වෙන් කරන්න බෑ. ඒ කියන්නේ මේ ඇත්තට ප්‍රේම කරද්දී අපි පරිසරයේ ප්‍රේම කරන්නේ නෑ වෙන්න පුළුවන්. බස් හෝල් එකේ, ෆිල්ම් හෝල් එකේ නේ දැන් නම් ප්‍රේම කරන්නේ ගොඩක් වෙලාවට ෆෝන් එකකින්. එතන පරිසරයක් නෑ වෙන්න පුළුවන්. හැබැයි ප්‍රේමයට පරිසරයේ එකතු වුණාම ලස්සනයි. ලස්සනයි. ඉතින් අර මුහුදු වෙරළක ප්‍රේම කරද්දී දැන් සමහරට ඒ වෙලාවේ දැනෙන හැඟීමුත් වෙනස් වෙන්න පුළුවන්. පාක් එකක ප්‍රේම කරද්දී මං හිතන්නේ ප්‍රේම කරන දෙන්නේ හැම පාරිසරික විපර්යාසයක් මැද්දෙම ප්‍රේම කරලා බලන්න ඕනේ. මේ මුහුදු වෙරළේ සද්දෙත් එක්ක ලං වෙලා කතා කරද්දී හිමින් කතා කරන්න බෑ මුහුදේ සද්දේ වැඩි හන්දා. කලබලකාරී කලබලකාරී බස් එහෙම යන බස් නැවතුමක වගේ. ඊළඟට එතනදී ප්‍රේම කරද්දී නිකන් අර අපි බයෙන් ප්‍රේම කරන්න ඕනේ. ඊගාවට නිශ්චල නිකන් උද්‍යානයක් වාගේ එකක. ඔහොම පරිසරයත් එක්ක ප්‍රේම කරද්දී දිලීප අපිට පුළුවන් මානසිකව චිත්‍ර හදාගන්න. නේ? ඔය මේ ඇත්තටම දිලීප තමන් ප්‍රේම කරන කෙනත් එක්ක ඇත්තටම උද්‍යානයක් ගාව ඇත්තටම මල් පොකුරු තියෙන තැනක ලව් කරනවට වඩා රහයි අපිට ලබා ගන්න බැරි එයාව. තාම අපිට එයාට ආදරෙයි කියලා කියන්න හිතෙන්නේ නැහැ. එයා යාළුවෙක් නිසා මාත් එක්ක තරහ වෙයිද? ඊළඟට එයා මට බනීද? එයාට වෙන කොල්ලෙක් ඉන්නවද? කෙල්ලෙක් ඉන්නවද? කියන්න හිතෙන්නේ මානසිකව ප්‍රේම කරනවා නම්. ඔබ ඒකපාර්ශ්විකව ප්‍රේම කරලා තියෙනවද දිලීප කාට හරි? ඒකපාර්ශ්විකව ප්‍රේම කරලා තියෙනවා. අපි හැමෝම ඒකපාර්ශ්විකව ප්‍රේම කරලා තියෙනවා. දිලීප ඔබ දන්නවද මේ ලෝකේ ලොකුම දරුණු මිනිස්සයෙක් ඉඳලා ඔසාමා බින් ලාඩන් ඉඳලා ප්‍රභාකරන් ඉඳලා ලොකුම දරුණු මිනිස්සයෙක් ඉඳලා අහිංසකම පිරිමියා වෙනකම් දරුණුම කාන්තාවක් ඉඳලා කාලිමෑණියන් ඉඳ වගේ ඉඳලා අහිංසකම කාන්තාව වෙනකම් ඒකපාර්ශ්විකව ප්‍රේම කරලා තියෙනවා. ඒකපාර්ශ්විකවම ප්‍රේම සම්බන්ධතා ගොඩනගලා තියෙනවා. ඒකපාර්ශ්විකව ප්‍රේම කරන කාලේ හරි පරාර්ථකාමී අපි. අනේ මේ පිපෙන මල් ඔක්කොම එයාගේ පැත්තට හැරෙන්න. නේ? ඕක හිමි වුණාම එච්චර වැඩක් නෑ. එතකොට අපි වෙනවනේ. එතකොට පරාර්ථකාමීම නෑ. නේද? අපි යන පාරේ මල් පිපෙන්න. පරාර්ථකාමී නෑ. අපිත් ඉන්නවා. ඒකපාර්ශ්විකව ප්‍රේම කරද්දී පිපෙන මල් ඔක්කොම එයාගේ පැත්තට. සුවඳ එයාට දෙන්න. එයාට දෙන්න. මල් වලට ලස්සන මදි නම් එයාගෙන් ඉල්ල ගන්න ලස්සන. එයාගෙන් ඉල්ල ගන්න. එතකොට අර හිතේ තියෙන ප්‍රේමයක් මට ආදරේ කියන්න හිතෙනවා. මගේ හිතේ ඔයා වෙනුවෙන් ආදරේ දෝර ගලනවා. එහෙම වෙලා තියෙනවා. සමහර වෙලාවට හිතේ සිතුවිලි හිර වෙලා ඒත් කියන්න කොන්ෆිඩන්ට් එකක් එන්නේ. ආදරේ දෝරේ ගලන්න හිත පුපුරන්න තරම් ආදරේ. හැබැයි කියන්න බෑ.
අය දින්න හිතෙනවා. ප්‍රේමය ඉල්ලන්න හිතෙනවා. මේ පරිසරෙත් එක්ක ලස්සනට මැවිලා පේනවා. මේ මද පවනේ වැස්සේ වැහි බින්දු එක්ක මල් වතු මැද්දේ ඇවිදන් යන්න හිතෙනවා. මල් වලට එන බඹරෙක් වගේ ආදරේ ඉල්ලන්න හිතෙනවා. ඒත් බයයි අප්පා. අන්තිමට යාළුකමවත් නැති වුණොත් මල් පොකුරු පොකුරු වැන මග ඇදසටම නැමියන් මල් සිරි සිරිය ඇගේ මුහුණින් මල් පොකුරට ලැබියන් මල් පොකුරු පොකුරු වැන මග ඇදසටම නැමියන් මල් සිරි සිරිය ඇගේ මුහුණින් මල් පොකුරට ලැබියන් නිල්ල නිලන ගා කොළ මත පින්න පිපිලා ඇගේ පුංචි ටිකිරි පාවට කොට රංචු ගැසීලා පින්න පිපිලා ළඟ රංචු ගැසීලා ඇගේ පුංචි ටිකිරි පාවට කොට රංචු ගැසීලා මල් පොකුරු පොකුරු වැන මග ඇදසටම නැමියන් මල් සිරි සිරිය ඇගේ මුහුණින් මල් පොකුරට ලැබියන් සින්දු කියන බමරු ඉලස ලංවන නීලා අය දින්නේ හිතයි ආදරයක් දෙන්න කියලා ලංවන නීලා සෙනෙහස දෙන්න කියලා අය දින්නේ හිතයි ආදරයක් දෙන්න කියලා මල් පොකුරු පොකුරු වැන මග ඇදසටම නැමියන් මල් සිරි සිරිය ඇගේ මුහුණින් මල් පොකුරට ලැබියන් මල් පොකුරු පොකුරු වැන මග ඇදසටම නැමියන් මල් සිරි සිරිය ඇගේ මුහුණින් මල් පොකුරට ලැබියන් පරිසරයේ ආශිර්වාදය ප්‍රේමයට ලැබෙනකොට තවත් සුන්දරයි. අපි කිව්වා වගේ අර විවිධ තැන්වල ආදරය කරලා බලන්න ඕන මේ අකිල කියනවා වගේ. ඒ සුන්දරත්වය ඒ වෙනස හරිම සුන්දරයි. ඒ විවිධ තැන්වල ප්‍රේමයේ අපිට දැනුණු තැන්වලදී. අපි අර කලින් කිව්වා වගේ කලබලකාරී බස් නැවතුම්පලක. එහෙම නැත්නම් හරිම නිහඬ උද්‍යානයකදී දැනෙන ප්‍රේමය ඒ අපට හිතට දැනෙන ඒ වෙනස ප්‍රේමයත් එක්ක හරි සුන්දරයි. ඉතින් ඒ ආශිර්වාදය මේ ප්‍රේමයට ලැබෙනකොට මං හිතන්නේ අපිට තව බොහෝ දේවල් තියෙනවා මේ ගීතය ඇතුලේ කතා කරන්න. මං දන්නවා අකිලට බොහෝ දේවල් තියෙනවා. මොකද මේ ගීතය අපි හැමදාම විඳපු ගීතයක් තමයි. අද තමයි රහට විඳින්නේ මේ ඔබත් එක්ක කරන කතාබහේ. ඉතින් මේකේ බලන්න වචන මල් පොකුරු පොකුරු ඈ යන මග ඈ වෙතටම නැමියන්. පොඩි ව්‍යංගයකුත් හොයන්න පුළුවන් නේ. එයාගේ මුළු ජීවිතේම සාර්ථක වෙන්න, එයාගේ මුළු ජීවිතේම මල් පිපෙන්න වගේ එකක්. නේ? මල් වලට ලස්සන මදි නම් අර මං කලින් කිව්වා වගේ එයාගෙන් ඉල්ල ගන්න. ලස්සනයි නේද මේ වචන රවුම් කරලා තියෙන විදිහ. දැන් දිලීප ඔයත් දන්නවා මල් කියන වචනේ මමත් දන්නවා. අසිරි සිරිය කියන වචනේ ඔයත් දන්නවා මමත් දන්නවා. නේද? ඇගේ මුහුණ කියන වචනේ ඔයත් දන්නවා මමත් දන්නවා. ඕක ගලපර විදිහනේ දිලීප ලස්සන මල් අසිරි සිරිය ඇගේ මුහුණෙන් මල් පොකුරට ලැබියා. මල් පොකුරු එයා පැත්තට නැමෙන්න මල් පොකුරු වලට ලස්සන ඕනේ නම් එයා ඒ තරම් ලස්සනයි. ඒ තරම් ලස්සනයි. එයාගෙන් ඉල්ල ගන්න. අර මල් වලට වැටෙන පින්න එයාගේ කකුල් දෙක ගාවට වැටිලා. නිකන් මෙයා නොකිය කියනවා නේද? මටත් ඒ පිළිබින්දුවක් වගේ වෙන්න තියෙනවා නම් ඒ දෙපාවල දැවටෙමින්. දැන් ඔබට හිතෙන්නේ නැද්ද අපි ආදරය කරන ගෑනු ළමයි, අපි ආදරය කරන පිරිමි ළමයි සමහර වෙලාවට බල්ලෝ බදාගෙන Facebook එකේ ෆොටෝ දැම්මහම අඩුම ගානේ මේ බල්ලවත් වෙන්න තියෙනවා නම් කියලා.
එහෙම දාලා තියෙනවා. එහෙම දාලත් තියෙනවා. අඩුම ගානේ මේ බල්ලවත් වෙන්න තියෙනවා. කමෙන්ට් එකක් දානවා යට. එහෙමත් යටින් දාලා. ඉතින් ඒක නේද මේ කියන්නේ. මටත් ඒ පිනිබින්දුවක් වගේ වෙන්න හිතයි. ඒ පිනිබින්දු වලට එන බඹරෙක් වගේ මට ළඟට එන්න හිතයි. ඉතින් බලන්නකෝ. සින්දු කියන බඹරු විලස ලංව නැමීලා අය දින්න හිතයි ආදරයක් දෙන්න කියලා. මට අය දින්න හිතෙනවා. ඒ පිනිබින්දුවක් වගේ වෙලා අර මල් වලට එන බඹරෙක් වගේ වෙලා ඔයා ගාවට එන්න පුළුවන් නම් හැබැයි මට පොඩි බයකුත් තියෙනවා. බැරි වෙලා හරි ඔයාව මට නැති වෙයිද කියලා. ලංව නැමීලා නිහතමානී වෙලා බලන්නකේ ලංව නැමීලා අයදින්න අර පොඩ්ඩක් ප්‍රේමවන්තයා තමන්ගේ පෞරුෂයේ බිඳුවටම දාලා ආදරේ ඉස්සරහ. ලොකු කමක් නැහැ. ප්‍රේමයේදී ලොකුකම තිබ්බොත් දිලීප ඉස්සරහට යන්න බෑනේ. ඉස්සරහට යනවා. නේ ඕනම දෙයක් සම්බන්ධව දිලීප ඔයා හිතන විදිහයි මං හිතන විදිහයි වෙනස්නේ. ඉතින් ප්‍රේමයේදීත් එහෙම තමයි. නේද? ලංව නැමීලා අය දින්න කියලා මට හිතෙනවා. ඔයාගෙන් ප්‍රේමයක් ඉල්ලන්න. හැබැයි මලක් වගේ ලස්සන ඔයා මට ආදරේ නැති වෙන්නත් පුළුවන්. ඒ වුණත් කමක් නැහැ. ඔයාගේ පාරේ මල්ම පිපෙන්න මල් පොකුරු පොඩි ජයග්‍රහණයක් නෙමෙයි. පොඩි මලක් නෙමෙයි. පොකුරක්. එක පොකුරකුත් නෙමෙයි. පොකුරු ගොඩක්. ඔයාගේ අනාගත ගමනටම පායන්න. ඔයාගේ අනාගත ගමනටම පිපෙන්න. ඉතින් එහෙම තමයි මගේ පරාර්ථකාමී ඒකපාර්ශවික ආදරේ හැටි. මට හිතෙන්නේ ඔබ ජීවිතේ කවදා හරි දවසක ඒකපාර්ශවිකව කාට හරි ප්‍රේම කරලා තියෙනවා නම් මේ මොහොතේ ප්‍රේම කරමින් ඉන්නවා නම් ඔබට කට ඇරලා කියන්න පුළුවන් වචන ටිකක් මල් පොකුරු ඈ යන මග හෝ ඔහු යන මග ඈ වෙතටම හෝ ඔහු වෙතටම නැමියන් කියලා. කොහොමද ඒ වචන ටික? මල ලස්සන අඩුයි නම් එයාගෙන් ලස්සන ඉල්ලගන්න. ගීත කියන්නේ මෙන්න මේ වගේ පදවැල් තියෙන ගීත. අපි කෙටි විරාමයකට. අර්ථ ගීතය තුළ ජීවිතය සොයායන්න. විරාමයෙන් අනතුරුව අපි ආයේ මේ ගීත ගැන කතා බහ. ගීතය තුළ ජීවිතය හොයා යන ගමන් මඟ. හිතවතුනි මේ කොහොමද මේ ගීතය ඇතුලේ පරිසරය පිළිබඳ කතා බහ. ප්‍රේමය තුළ පරිසරයට දෙන ආශිර්වාදය මොන වගේද? අපි කතා කරේ ඒ ගැන. අපි කතා කරමින් හිටියේ ඒ ගැන. අපි ජීවිත කාලෙම අපේ ප්‍රාර්ථනාව තමයි සුන්දර ප්‍රේමයක් ලැබෙන්න, ජීවිතේ සතුටින් ගත කරන්න අපිට අවස්ථාව ලැබෙන්න ඕන කියන එක. හැබැයි කොහේ හරි තැනකදී අකිල අපිට හිතුනොත් මේ සංසාරේ අපි වෙන් වෙලා යන මොහොතේ අපි ප්‍රේමයට මොන වගේ දෙයක් වෙයිද? මගේ ප්‍රේමයට මං මේ යන මොහොතේ මොන වගේ දෙයක් වෙයිද? ප්‍රේමයට ඒක කොහොමද නේද? ඒ වගේම මගේ ප්‍රේමයට ඒක කොහොමද නේද? ඔබේ ප්‍රේමයට ඒක කොහොමද නේද? දිලීප ගොඩක් වෙලාවට ඔය ප්‍රේමය කියන හැඟීම විස්තර කරගන්න බැරි එකක් නේ. අපි මෙතන පැය ගාණක් ඉඳලා කතා කරොත් දවස් ගාණක් කතා කරත් කිසිම දාර්ශනිකයෙකුට ප්‍රේමය විග්‍රහ කරගන්න බැරි වෙලා තියෙනවා. හරි හැටියට විග්‍රහ කරගන්න තියෙනවා. දැන් අපිට සතුට කියන හැඟීම කිව්වොත් අපිට ඇඳලා පෙන්වන්න පුළුවන් නේ. ඇස් දෙකකුයි නහයකුයි කොහොම යූ වකුර වගේ කටකුයි. hina වෙන මොන. hina වෙන මොන. දුක කිව්වොත් ඒක අනික් පැත්තට අදින්න පුළුවන්. පුදුමේ කිව්වොත් ටිකක් කට ලොකුවට අදින්න පුළුවන්. මට ප්‍රේමය අඳින්න කිව්වොත් ප්‍රේමය කියන්නේ දුකද සැප සතුටද ඊරිසියාවද වේදනාවද කලකිරීමද පුදුමේද මොකද්ද දිලි? ප්‍රේමය කියන හැඟීම හරි අමාරුයි තේරුම් ගන්න. ඉතින් ඒ නිසාමනේ යෝකයේ දුක් උපදින්නේ. ඒ නිසාමයි යෝකෙදී ඔය ප්‍රශ්න ඇති වෙන්නේ. නේ? ඉතින් මේ දෙන්නෙක් ආදරය කරද්දී මේ දෙන්නා
මේ ගීතය කියන දෙන්න ඔබේ ජීවිතේදිත් ඉඳී. මගේ ජීවිතෙත් ඉන්නවා. දිලීපගේ ජීවිතෙත් ඉන්නවා. කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමං කළ හැටි. කඳුල කියන්නේ දුකනේ. සුසුම කියන්නේ මොකද්ද? අර ඔය වගේ එකක්. සමහර වෙලාවට ජීවිතයේ දුක්ඛිතම තැන්. සමහර වෙලාවට ජීවිතේ සුසුම් පුදුම වෙන තැන්, මහන්සි හරින තැන්, ගිමන් නිවන තැන්. ඒවා අපි ගණන් ගන්න නැතුව ඉස්සරහට ගියා. හැබැයි අපේ ප්‍රේමය සියලු දේ ඉස්සරහා බොල්ුණා. මිරිඟු සයුර වෙත පියමන් කළ හැකි. කවදාවත් හරි ගියේ නැහැ. ඉතින් මම ඔබට යෝජනා කරනවා ඔබේ ජීවිතයේ ඔබ වැඩියෙන්ම ආදරය කරලා නැති වෙච්ච ප්‍රේම සම්බන්ධතාවයක් සිහියට ගන්න කියලා. දිලීපත්ටත් එහෙම අත්දැකීමක් තියෙනවද? ඔව් කියන්න. දැන් අපි පාසල් කාලේ අපේ මතකයේ ගත්ත කොහේ මොන කාලේ හරි එහෙම එකක් තියෙනවද? ඔව් එහෙම එකක් තියෙනවා. එතකොට දිලීපත් ඒක මතකෙට ගන්න. මම හිතන්නේ ඔබ හොඳම තැනින් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒක බොහොම සතුටුයි. එතකොට ඔබට මතක් වෙනවා ඇතිනේ. ප්‍රශ්න එද්දී ඒ ප්‍රේම සම්බන්ධතාවයේ ඇතුලේ අපි ප්‍රශ්න වලට මූණ දීපු විදිහ, අඬපු විදිහ, දොඩපු විදිහ සමහර වෙලාවට දීප පිරිමි ළමයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැති වුනහම සමහර වෙලාවට බලද්දි මිස් කෝල් 16යි 17යි. අර ඉස්සර සඳකිඳුරු ජාතක මේ දා කවේ කවියක් තියෙනවා හරියද? සඳකිඳුරයි සඳකිඳුරී දිලීප. ඔහොම පෙනි එක රැයක් ඉන්නවා. ඔයේ වතුර වැඩි වෙලා දෙන්නට ලං වෙන්න බැරුව. අර ලියකිඳුරෝ දෙදෙනෙක් පළ පෙර දවස එක රැයකින් ඔය වතුරෙන් වෙන්න වැස කියලා. ඒ එක රැයක් හිටපු වේදනාවට මේ සඳකිඳුරයි අවුරුදු 700ක් අඬනවලු. එක රැයක් වෙන් වෙලා හිටපු වේදනාවට අවුරුදු 700ක් දුක් විඳිනවා අපරාධේ කාලේ. ඉතින් සමහර වෙලාවට ඔය කඳුලත් එක්ක ඉස්සරහට යන ප්‍රේම සම්බන්ධ කනුත් එහෙමනේ. පැයක් ෆෝන් එක ආන්සර් කරන්න බැරි වෙනවා. මිස් කෝල් 16යි 17යි. දවස් 7ක් තරහ වෙලායි. පැහැදිලිව. හරිද? හැබැයි ඒක ඒ කාලෙදි ලස්සනයි. සමහර පුංචි දේවල් වලට නේ පුංචි දේවල් වලට විනාඩි ගාණක් උත්සාහ කරලා 15 පාරක් 16 පාරක් කෝල් කරලා තියෙන්නේ මේ වැදගත් දෙයක් කියන්නත් මේ සමහරලාට අපේ ගෙදර පපඩමක් බැද්දා කියලා. නේ පුංචි දෙයකට. එතකොට ඒවත් එක්ක ඒ කඳුළු පොඩි දේවල් එක්ක හැබැයි පුංචි දේවල් එක්ක සතුටු වෙච්ච විදිය ප්‍රේමයේදී සමහර වෙලාවට සතුටු වෙන්න එක බැල්මක් ඇතිනේ. එක මැසේජ් එකක් ඇති. ඒක SMS එකක් ඇති. එක ලියුමක් ඇති. ඒ සියලු දේවලුත් එක්ක අපි ඉස්සරහට ගියපු ප්‍රේමය මම මගේ හිතේ තද කරගෙන මැරෙන්නම්. මම දන්නවා කවදාවත් ඔයාව මට සදාකාලිකව මගේ ළඟින් තියාගන්න බෑ කියලා. හැබැයි මම කොහේ හරි ඉඳගෙන බලාගෙන ඉන්නම්. මම විශ්වාස කරනවා මගේ මළගෙදරට එන මිනිස්සු මැද්දේ මං අර හිතේ තද කරගෙන මැරිච්ච ප්‍රේමයේ අයිතිකාරයා හෝ අයිතිකාරිය වෙච්ච ඔබත් ඉඳී කියලා. ඔබ සිත මා සිත හමුදා සිත මාලය පීදී පරවුණු පෙම්මල ඔබ සිත මා සිත හමුදා සිත මාලය පීදී පරවුණු පෙම්මල සිතින්
සුසුම නොහෙලා නොදඩාපි මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි කඳුල සුසුම නොහෙලා නොදොඩාපි මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි සිතින් දරාගෙන මාමල දවසට මගේ ළඟ තනියට ඉනුමැනවී මගේ ළඟ තනියට ඉනුමැනවී ඔබ මා හමු වුණ මිහිර හඳ යට කොතැනක සිටියත් මාමල දවසට මගේ ළඟ තනියට ඉනුමැනවී මගේ ළඟ තනියට ඔබේ ජීවිතය අවසන් ගමන් යන මොහොතේ මගේ ජීවිතේ අපි අවසන් ගමන් යන මොහොතේ අපි අර මියගිය ප්‍රේමයට මතකයේ රැඳුණු ප්‍රේමයට අපි වෙනුවෙන් ඇවිල්ලා ඉඳී කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. හිත ඇතුලෙන් අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ගීත ඇතුලේ තියෙන ජීවිතේ. අකිල මම හිතන්නේ මේ ගීතය අනිත් ගීත වගේම මේ ඔබ මේ කතා බහේ හරි සුන්දර තැන්වලට අපි අරගෙන යනවනේ. ඒක විවාදයක් නෑ. ඉතින් ඒ වගේම තමයි මේ අපේ ප්‍රේක්ෂකයෝ මම හිතන්නේ ඔබගේ මේ කතා බහ මේ ගීත පිළිබඳ ඔබගේ තියෙන කතා බහ බොහොම ආදරෙන් බලාගෙන ඉන්නවා. මේ ගීතේත් අපි අර කලින් කිව්වා වගේම අර පාරිසරික සම්බන්ධකම් එක එනවා. එහෙම එන කතාවක් තියෙනවා. කොතනක සිටියත් මාමල දවසට මගේ ළඟ තනියට ඉන්න පුළුවන් නම් මම ඒක බලාපොරොත්තු වෙනවා හිතේට. ඔබ ඒක වගේ මේ ඒ පරිසරයටත් වඩා ඔබ කියන කතාව හරි. පරිසරයටත් වඩා දිලීප මම වැඩිපුරම කැමති මේ ගීතයේ තියෙන අවංකකමට. හරිද? බුද්ධියයි හැඟීමයි කියන්නේ දෙකක් නේ. ඔය කට්ටිය කිව්වට බුද්ධියෙන් ප්‍රේම කරන්න හැඟීමෙන් ප්‍රේම කරන්න එපා කියලා කොහොමද දිලීප බුද්ධියෙන් ප්‍රේම කරන්නේ? බුද්ධියට අනුව ගත්තොත් සියලු බැඳීම් දුකක් නේ. ඉතින් ප්‍රේමයම විරුද්ධයි. බුද්ධියෙන් ප්‍රේම කරන්න බෑ. බුද්ධියෙන් ප්‍රේමය අත්හරින්න නම් පුළුවන්. නේ. දැන් මේකේ තියෙන අවංකකම බලන්නකෝ. කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි. මිරිඟුවක් මේක හරියන්නේ නැහැ කියලා මම දන්නවා. මේක බොරුවක් කියලා මම දන්නවා. කවදාවත් මේ ප්‍රේමේ අපි දෙන්නගේ ප්‍රේමය සාර්ථක වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මම මෝඩෙක් නෙවෙයි. හැබැයි මට මැරෙන මොහොතේදීත් ඒ බොරු වැඩක් වෙච්ච ප්‍රේමය අතාරින්න බෑ. මම මෝඩෙක් නෙමෙයි. හැබැයි මම අවංක ප්‍රේමවන්තයෙක්. හරි අවංක වචන ටිකක්. ඒ නිසායි මම මේ ගීතෙට කැමතියි. අපි ඒ මොහොතේ ඒ හැඟීමට කැමතියි. ඒ මොහොතේ ඒ හිතුවක්කාර හැඟීමට අපි කැමතියි. ගීත තුල තියෙන්නේ ඒ දේවල්. ඉතින් අදත් ඒ සුන්දර ගීතවල මුල් නිර්මාණකරුවන් අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ ගීත ඇතුලේ අපේ ජීවිතයේ විඳමින් ජීවිතේ සතුට විඳිමින් දුක විඳිමින් අපේ ජීවිතේට අලුත් දේවල් එකතු කරගන්නවා. ඒ අලුත් දේවල් අපේ ජීවිතේ ඉදිරි ගමනට බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඒකනේ අපි මේ ගීත තුල ජීවිතය හොයාගෙන යන්නේ. ඒක නිසා අදත් ඒ සුන්දර ගීතවල මුල් නිර්මාණ අයිතිකරුවන්, ගීත රචකයන්, ගායකයන්, සංගීතඥයන් මේ සියලු දෙනාටම අපේ අර්ථ තුලින් අපේ ගෞරවය පුද කරනවා මේ වෙලාවේ. ඒ වගේම තමයි අදත් අපේ නිෂ්පාදක කණ්ඩායම, ඒ වගේම ඔබ හැමදෙනාම සහෘද ඔබ, රසික ඔබ. මම දන්නවා ඔබ අර්ථ සෙනෙහසින් වැළඳ ගනිමින් ඉන්නේ මේ කතා බහ ඇතුලේ මේ ජීවිතේ හොයාගෙන යන ගමන් මඟ නිසා. ඒක නිසා
ඔබට සුබ දවසක්. අපි නැවතත් මෙන් වැඩසටහනකින් අර්ථ ගීතය තුළ ජීවිතය සොයා